සුබ සන්ධ්‍යාවක්. ඔබගේ සිංහල දේමයේ උදෙසා ඔබ සියලු දෙනාම ආදරයෙන් පිළිගනු ලබනවා. අප මේ මොහොතේ ස්වාමීන් වහන්සේට ප්‍රශංසාව සහ නමස්කාර කිරීම සඳහා සූදානම් වමු. ශුද්ධ වචනයේ ගීතාවලිය 147 පළවන පදයේ මෙලෙස සඳහන් වෙනවා. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරව. මක්නිසාද අපේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම යහපත්ය. එයින් ප්‍රීතිය උපදවන්නේය. අපි ස්වාමීන් වහන්සේගේ නාමය උසස් කරමු. උන්වහන්සේ ජීවමාන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අපේ පෞරයි. උන්වහන්සේ අපේ බලකොටුවයි. උන්වහන්සේ ජීවමාන ස්වාමීන් වහන්සේ. හල්ලෙලූයා. Pasasam samidu nama. Pasasam samidu nama. Pasasam samidu nama. Usas ඔබ වහන්සේගේ නාමය අපි ඔස්සවනවා. හලෙලූයා. ශුද්ධයි සමිඳු නම. ශුද්ධයි සමිඳු නම. ශුද්ධයි සමිඳු නම. උසස්තනි. ස්වාමීන්ගේ නාමය බලවත් පෞරකි. වහන්සේගේ බැටළුව. ස්වාමිනී ඔබ වහන්සේ අපිට ආදරය කරන නිසා, අපිව රැක බලා ගන්න නිසා, අපිට මඟ පෙන්වන නිසා ස්තුති වේවා. ස්වාමිනී අපිට යන්න වෙන තැනක් නැහැ. ඔබ වහන්සේ වෙතට
ඔබ වහන්සේගේ පාද පාමුලට අපි දුවගෙන යනවා. අපි යටත් වෙනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ කැමැත්ත අප තුළ කරන්න. ආමෙන්.
අප මේ මොහොතේ අපේ ඉරිදා පාසලේ කුඩා දරුවන් විසින් පාඨ කරන ලද චිත්‍ර කීපයක් තිරේ දිස්වන්නට සලස්වනවා. ඔවුන්ගේ දක්ෂතාව දෙස අපි ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. අපිට ආදරය කරන පියාණෙනි,
අප ඔබ වහන්සේගේ පාමුලට එනවා. මුවෙක් දිය සොයාගෙන යනවා වගේ මගේ හදවත ඔබ වහන්සේ ගැන පිපාසයෙන් සිටිනවා ස්වාමිනී. මගේ හදවතේ තිබෙන ඒ හිස්කම පුරවන්න පුළුවන් ඔබ වහන්සේට පමණයි යේසුනේ. ස්වාමිනී මම යටත් වෙනවා ඔබ වහන්සේගේ සමාදානය, ඔබ වහන්සේගේ ආදරය, ඒ හැම දෙයක් තුලින් මාව පුරවන්න. යේසුනේ මා තුළට එන්න.
ස්වාමිනී ඔබ වහන්සේගේ උරුසය එදා අප වෙනුවෙන් දිවි පිදපු නිසා ස්තුති වේවා. රූරා ඇත හැලේ නාලේ ගංගා කුරුසිය කල්වරියේ මිනිස් පරපුරක් ගලවන්නට පිදු ලේ ගංගාවයියේ මෙතරම් මිනිසට ප්‍රේම කළා ඔබ කුරුසියේ දිවි පිදුවේ ලොව මැවුදින සිට ලියවුණු මිහිරිම ප්‍රේම කතාවයියේ ස්වාමිනී අපි ඔබ අනුවෙනවා ඔබ කියන මාර්ගේ අපි යනවා ස්වාමිනී. දිවිතුඩට ගත් පස් පිඩවෙමි මම ඔබ සුරතෙහි රැඳුණු මා තුළ ඇති ගල් කැට ඉවතටගෙන මාව සකස් කරනු Oh යේසුනේ පාරවෙමි මම ඔබේ හස්තය මත පස් පිඩමෙන් නොරලු ඔබ තුටු ලෙසකට මාව අමනු මගේ පෙම්වර කුමල් කරු ස්වාමිනී මම ඔබේ අතේ පස් පිඩක් මෙන් සිටිනවා ස්වාමිනී. ඔබ වහන්සේ මාව කඩලා බිඳලා අලුත් භාෂණයක් හදන්න මා ඔබේ අතේ සරුතන බිමකට මාගෙන යනු මගේ මිහිරිය ඩේරානෝ මා එහිගෙන ගොස් රැකගනු මැන මගේ සුරැකිය ඩේරානෝ ඔබේ හඬ හඳුනමි පසුපස දිවෙමි මහිමේ ඩේරානෝ මාත් නොහරින බව දනිමි මගේ බැටළුවේ ඩේරානෝ ස්තුති වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා ගෞරව වේවා ස්වාමිනී ඔබ වහන්සේගේ ආත්මෙන් අපව පුරවන්න. හලෙලූයා. රූරා ඇද හැලේ නාලේ ගංගා කුරුසියේ කල්වරියේ මිනිස් පරපුරක් ගලවන්නට පිදු ලේ ගංගාවයියේ මෙතරම් මිනිසට ප්‍රේම කළා ඔබ කුරුසියේ දිවි පිදුවේ ලොව මැවුදින සිට ලියවුණු මිහිරිම ප්‍රේම කතාවයියේ ලොව මැවුදින සිට ලියවුණු මිහිරිම ප්‍රේම කතාවයියේ
ලොව මැවුදින සිට ලියවුණු මිහිරිම ප්‍රේම කතාවයි. අද අපි බලන්න යනවා රෝම රුබරුගේ ලිපියේ අපි පාඩම් කීපයක් කරා 6 වෙනි පාඩම තමයි අද කරන්න යන්නේ. අද අපි බලන්න යන්නේ රෝම රුබරුගේ ලිපියේ 5 වෙනි පරිච්ඡේදයේ සඳහන් වන දේවල් ගැනයි. එහෙත් ඔබට මතක ඇති අපි කතා කළා ඇදහිල්ලෙන් අපට යේසුස් වහන්සේගේ ලේ කරන කොටගෙන අපට ලැබෙන අලුත් ධර්මිෂ්ඨත්වයක් ගැන. මේක තමයි කිතුණු පණිවිඩය. මේක තමයි සුභාරංචිය. සුභාස්නය. ඕනෑම කෙනෙකුට මේක විවෘතයි. ඔබ කවුරුණත් කොයි පාපිෂ්ඨ කෙනෙක් වුණත් මේ ඇදහිල්ලෙන් අපිට ලැබෙන්නා වූ උන්වහන්සේගේ ලේ කරන කොටගෙන උන්වහන්සේගේ ඒ උතුම් යාගය කරන කොටගෙන අපිට ලැබෙන්නා වූ ඒ ගැලවීම ඒ අලුත් ධර්මිෂ්ඨත්වය ගැනයි සඳහන් කරන්නේ රෝමවරුන්ගේ ලිපියේ මූලාරම්භයේම මේ පරිච්ඡේද 5ෙම පවුල්තුමා සඳහන් කරන්නේ ඒකයි. අපිට කියනවා රෝම 3:23-24 මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටිති. එබැවින් ඔවුහු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබෙන මිදීම කරන කොටගෙන නොමිලේ ධර්මිෂ්ඨ කරනු ලබන්නෝ වෙති. නොමිලේ ලැබෙන දෙයක්. මේක ලැබෙන්නේ යේසුස් වහන්සේගේ ඒ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුලින් තමයි මේක ලැබෙන්නේ අපට. 4 වෙනි පරිච්ඡේදයේ 24 සිට 26 මෙහෙම එකක් කියනවා. ආබ්‍රහම්ගේ ඇදහිල්ල කරන කොටගෙන ඒක උදාහරණයක් කොට සලකලා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන්නේ ඒ ධර්මිෂ්ඨකම දුන්නේ ඇදහිල්ල නිසා. ඔහුගේ තියෙන ඇදහිල්ල ධර්මිෂ්ඨකමට උන්වහන්සේ සමාන කරා. ඒ වගේම කියනවා අපට පාවුලුතුමා මේක ලියාපු එක්කෙනා ඇදහිල්ල ධර්මිෂ්ඨකම ලෙස ගණන් ගන්නවා කියලා දෙවියන් වහන්සේ. අපේ ඇදහිල්ල ධර්මිෂ්ඨකමක් හැටියට ගණන් ගන්නවා. අත් වශයෙන්ම මේක ලැබෙන්නේ අපට අපේ ඇදහිල්ල නිසා නෙමෙයි මතක තියාගන්න. අපිට තේ කෝප්පයක් හදනවා නම් අපි පයිප් නෙමෙයි අපට වතුර දෙන්නේ. පයිප් තමයි ගලාගෙන යන්නේ. ඒක පාවිච්චි කරන්නේ. ඒ වතුර ගලා ජල සම්පාදන මණ්ඩලය තමයි අපට ඒ වතුර දෙන්නේ. පයිප්පේ ඒක ක්‍රමයක්. ඒක අපට ලබා දෙන්න. එම නිසා පයිප්පේ නෙමෙයි ඇදහිල්ල නෙමෙයි වටින්නේ. ඒ ගැලවීම ලබා දුන්නේ කවුද? කොහෙන්ද? මොකක් නිසාද කියන එකයි. එම නිසා යේසුස් වහන්සේ තමයි අපට දුන්නේ හැම කෙනෙකුටම විවෘතයි. එම නිසා අපිට මේ ගැලවීම නැත්තම් මේ ධර්මිෂ්ඨත්වය කියන්නේ පව්කම විතරක් නෙමෙයි. ඊට අපව ධර්මිෂ්ඨයි කියලා දෙවියන් වහන්සේ ගණන් ගන්නවා. ඒ කියන්නේ අප පව් කෝටියක් තිබුණා නම් ඒක බිඳුව කරන්නේ නැහැ. ඒක ධන කෝටියක් බවට පරිවර්තනය කරනවා. අපේ හැදහිල්ල මගින්. ඒ කියන්නේ අපේ පව් විතරක් සෝදන එක නෙමෙයි. දෙවියන් වහන්සේ අපව ධර්මිෂ්ඨ කරනවා. අවුරුදු 1500ක් යුදෙව්වරුන්ට නීතිය ලබා දීලා දෙවියන් වහන්සේ හිතුවා යුදෙව්වරු මේ නීතිය තියලා ධර්මිෂ්ඨ වෙයි කියලා. අවුරුදු 1500ක් බලන් හිටියා ධර්මිෂ්ඨ මිනිස්සෙක් එක්කෙනෙක්වත් නැහැ. එම නිසා දෙවියන් වහන්සේ අපට ඉනිකම්ම උන්වහන්සේගේ ධර්මිෂ්ඨත්වය ලබා දුන්නා. ඒක තමයි සුභාරංචියේ අපිට විතරක් නෙමෙයි මුළු ලෝකයේ හැම කෙනාටම විවෘතයි මේක. ඒකයි ලොකුම පණිවිඩය. හරියට මේ දෙවියන් වහන්සේ අපට ඉහළින්ම තිබ්බපො අපේ වැඩක් නිසා නෙවෙයි. හරියට අර ස්නේක්ස් ඇන්ඩ් ලැඩර්ස් කියලා අර තියෙනවනේ මේ පොඩි බෝඩ් ගේම් එකක්. ඒකේ ඉනිමන් තියෙනවා එතකොට නයි ඉන්නවා. එක මොහොතකින් අපි ඇදහිල්ලේ අපි කෙලින්ම 100ට ගියා වගේ. අනිත් අය බලනවා වෙන ක්‍රමවලින් උඩට යන්න. හැබැයි මගේ ඉන්නවා නයි. කවදාවත් ඒගොල්ලන්ට උඩට යන්න බෑ.
අප එකපාරටම දෙවියන් වහන්සේ උස්සලා තිබ්බා. ආමෙන්. දෙවියන් වහන්සේ කොච්චර ලොකු බහඟු දෙයක් කළාද? ඒක තමයි අපේ ධර්මිෂ්ඨත්වය. ඒක තමයි මේ අලුත් ධර්මිෂ්ඨත්වය කියලා කියන්නේ. ඉතින් ඉක්මනට අපි බලමු පස්වෙනි පරිච්ඡේදයේ මොකක්ද මේ ධර්මිෂ්ඨත්වය නිසා, මේ අලුත් ධර්මිෂ්ඨත්වය නිසා අපට ලැබෙනා වූ දේවල් විස්තර කරලා තියෙනවා පස්වෙනි පරිච්ඡේදයේ. ප්‍රථම දේ විස්තර කරලා තියෙනවා පළවෙනි වගන්ති දෙවියන් වහන්සේ සමග සමාදානයක් අපිට තියෙනවා. ඉස්සර අපිට තිබුණේ උන්වහන්සේ අප අතරයි වෛරයක් හැටියට නෙමෙයි, ඇත්තම යුද තත්ත්වයක්, යුද වාතාවරණයක්. දැන් චීනයේ සහ ඇමරිකාව අතර යුද වාතාවරණයක් තියෙනවා. ප්‍රථමයෙන් මොකද කරන්නේ? රාජතාන්ත්‍රික සම්බන්ධකම් අත්හිටවනවා. right? රෝම 5:10 වගන්ති මෙහෙම කියනවා. මක්නිසාද අපි සතුරන්ව සිටියදීම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් මරණය කරනකොටගෙන උන්වහන්සේ සමග අපි සමගි කරනු ලැබුවෙහු නම් උන්වහන්සේගේ ජීවනය කරනකොටගෙන ගලවනු ලබන්නේය. අපි සමගි කළා තියෙනවා. දෙවියන් වහන්සේ උතුම් දෙයක් අපි සමාදානය කළා තියෙනවා. මේ සමාදානය කරේ අපි මොනවත් කර නිසා නෙමෙයි. පාණ්ඩ 5:11 තියෙනවා. එපමණන්නම සමගි කිරීම අපට ලබා දුන්නා වූ අපේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරනකොටගෙන දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රීතිද වෙමු. සමගි කළේ අපි නෙමෙයි. යුද වාතාවරණයක් තිබුණා. හරියට චීනයේ වගේ ඇමරිකාව වගේ ඒ යුද වාතාවරණේ ඒක සමගි කරන්නට අපි මුකුත් කරේ නැහැ. ඒ උඩ ඉන්න දෙවියන් වහන්සේ තමයි අතදිගු කරලා ඒක සමගිකම් කරේ. අපි සමග සමාදානයක් ඇති කරගත්තේ ඒ දෙවියන් වහන්සේ. ඒක අපිට ලැබෙනවා. ඉස්සර තිබුණේ වෛරය. එච්චර දෙවියන් වහන්සේ දිහා බලද්දිත් අපි බැලුවේ නිකන් වස කෙනෙක් හැටියට. ඒක දැන් අපේ ජීවිතේ නැහැ. අපිට දැන් දෙවියන් වහන්සේ යහළුවෙක්, මිත්‍රයෙක්. ඒ සමග කිරීම අපට ලැබෙනවා. දෙවෙනි එක තමයි අපි හිටිය තත්ත්වයෙන්, ඒ කියන්නේ අපි මෙහෙම කරේ, මේ සමගිකම් කරේ අපි දුර්වලව සිටියදී. 5:6 තියෙනවා. අපි දුර්වලයේ සිටියදී, අප අභක්තිකයන් ලෙස සිටියදී, අප පෞකාරයන්ව සිටියදී තමයි දෙවියන් වහන්සේ මේ කරේ. හොඳ කෙනෙක්ට 5:6 අපිට වෙලාවක් නෑ හරියට බලන්න. 5:6 සඳහන් කරනවා සමහර මිනිස්සු හොඳ කෙනෙකුට මැරෙයි. මරණය. හැබැයි යේසුස් වහන්සේ මරණයට ගියේ කා වෙනුවෙන්ද? අපි ආත්මික වශයෙන් දුර්වලව සිටියදී. 6 වෙනි වගන්තියේ තියෙන 5:6 අභක්තිකයන්, ඒ කියන්නේ දෙවියන් වහන්සේව විශ්වාස කරේ නැති අවස්ථාවේදී තමයි උන්වහන්සේ අපව සමගි කරේ. අපි 8 වෙනි වගන්තියේ තියෙන පව්කරුවන්ව සිටියදී, උන්වහන්සේට විරුද්ධ ප්‍රතික්ෂේප කරමින් සිටියදී උන්වහන්සේ අපව සමගි කරා. උන්වහන්සේ සමග. 1 යෝහන 4:19 තියෙනවා. අප ප්‍රේම කරන්නේ උන්වහන්සේ පළමු කොට අපට ප්‍රේම කළ නිසායි. උන්වහන්සේ තමයි පළමු කොට අපට ප්‍රේම කළේ. මක්නිසාද යෝහන් 3:16 සඳහන් කරනවා. ඔබ දන්නවා මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒක ජාතික පුත්‍රයාණන් දෙනතරම් ලෝකයාට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරේ අදහ ගන්නා වූ සෑම දෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසේ. එම නිසා උන්වහන්සේගේ ප්‍රේමය නිසා තමයි උන්වහන්සේ අපව සමගි කරේ. අපි හොඳ මිනිස්සු නිසා නෙමෙයි. අපි උන්වහන්සේව අතපසු කරලා පව්කරුවන්ව සිටිය අභක්තිකව සිටියදී උන්වහන්සේ අප වෙනුවෙන් මැරුණා. අතවසීම ප්‍රතික්ෂේප කරද්දිත් අප වෙනුවෙන් මැරිලා අපට ගැලවීම ලබා දුන්නා. කොච්චර ලොකු දෙයක්ද? අත වශයෙන්ම අවුරුදු 33ක් මේ ලෝකයට ඇවිල්ලා පවක් නැතුව ජීවත් වෙලා මරණයට ගියා යේසුස් වහන්සේ. උන්වහන්සේ පුටු හදන්නේ උන්වහන්සේ වඩු කාර්මිකයෙක් හැටියට ජීවත් වුණා අවුරුදු 33ක්. ඒ අවුරුදු 33 එක අයගේ පුටු හදන්න ඇති. එක අයගේ මේස රිපෙයාර් කරන්න ඇති.
ඒව හදනකොට එයාගේ අතේ අත දිහා බලලා එයා කියලා ඇති මේ අත් වලින් තමයි මම විශ්වය මැව්වේ. මේ අත් වලින් තමයි අජටාකාශයේ සෑම දෙයක්ම මැව්වේ මේ අත් වලින්. හැබැයි දැන් මම මොකද්ද මේ කරන්නේ? පුටු හදාගෙන මොකද්ද මේ රිපෙයාර් කරන්න දේ කරන්නේ? ඇයි මේක කරන්නේ කියලා හිතන්නේ නැති. ඒක කලේ ඔබයි මමයි නිසා. එයා දන්නේත් නෑ අපි උන්වහන්සේව තෝරගනීද කියලා. අපි සතුරන්ව ඉදිරිදී තමයි ඒ ප්‍රේමය අපල් වෙතට හෙළුවේ. කොච්චර ලොකු දෙයක්ද දෙවියන් වහන්සේ කරේ. දේව ප්‍රේමය උන්වහන්සේ අතපසු කරලා නොතකා සිටිද්දි තමයි ඒ දේ කරේ. දෙවියන් වහන්සේ හැම කෙනාටම මේ අවස්ථාව දුන්නා. මේ හැම කෙනාගේම පව් උදෙසා උන්වහන්සේ කුරුසියේ මැරුණා. හුඟක් මිනිස්සු ඒක පිළිගන්නේ නැතුව ජීවත් වෙනවා. කොච්චර අපරාධයක්ද. උන්වහන්සේ නිකන් දෙන දේ ගන්න බැරුව මිනිස්සු දඟලනවා. ජීවිතේ කුරිලි ලෙස ඊටාත්ම දුර්වල ලෙස ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙන්න ඕනේ නැහැ. එහෙම නිසා යේසුස් වහන්සේ ඒ ප්‍රේමය අපට ලබා දුන්නා. 4 වෙනි පරිච්ඡේදයේ රෝමවරුන්ගේ 7 සහ 8 කියා සිටිනවා තමන්ගේ අයුතුකම් වලට කමාවක් තමන්ගේ පාපයට වැස්මක් ලැබූ තැනැත්වා ආශිර්වාද ලද්දේ. ඔබ කොච්චර දරුණු පාපයක් කළා තිබුණත් මේ ධර්මිෂ්ඨත්වය ඔබට සතුයි. ඇදහිල්ල පමණයි අවශ්‍ය. ඒ විතරක් නෙමෙයි 5 වෙනි පරිච්ඡේදයේ තවත් එකක් තියෙනවා. තවත් දෙයක් ලැබෙනවා කියනවා 5:2 අනුග්‍රහයේ ආවරණය. මේ ජීවිතයට සහ අනාගතයට උන්වහන්සේගේ අනුග්‍රහයක් යටතට අපව ගන්නවා. මම ගිය පාර එක සඳහන් කරා අපි දැන් ආවරණයක් යටතේ තියෙන උන්වහන්සේගේ අනුග්‍රහයේ ආවරණය. පව්කමාව විතරක් නෙමෙයි. උන්වහන්සේ පව්කමාව කරලා අපව අරින්නේ ආයි මේ මොකද සතුන්ට නැත්තම් මේ අපරාධ කරන්න. උන්වහන්සේ ආවරණයක් දෙනවා අපිට. උන්වහන්සේ අනුග්‍රහයේ ආවරණය. ඒ ආවරණය තුල අපේ ජීවිතේට අර්ථයක් තිබෙනවා. අපේ ජීවිතේට දෙවියන් වහන්සේගේ මේ ආශිර්වාද තිබෙනවා. මේ ජීවිතේ ගෙවන්න අපි තනියම ගෙවන්න අවශ්‍ය නැහැ. පස්සේ අපි බලනවා ශුද්ධාත්මයන් වහන්සේ අප තුල වැඩම කරනවා උන්වහන්සේ. ඒ කියන්නේ තනියම ගෙවන්න අවශ්‍ය නැහැ. මේ ලෝකේ ධර්මිෂ්ඨ කරන්න වෙන්න තනියම ඕනේ නැහැ. අපි තව කෙනෙක් අපෝ ඒ මාර්ගයේ යවනවා. ඒ විතරක් නෙමෙයි අනාගතේ අපෝ ස්ථිරයි අපට ලැබෙන ඒ ගැලවීම ස්ථිරයි. අපි යන තැන ස්ථිරයි. ස්වර්ගයේ ස්ථිරයි. මතක තියාගන්න. අපි මේ විදියට දෙවියන් වහන්සේ ඇදහිල්ලෙන් ඒ අලුත් ධර්මිෂ්ඨික ලැබුණා නම් ඔබට ස්වර්ගයේ ස්ථිරයි. ඒකෙන් කාටත් ගන්න බෑ. ඒ කියන්නේ එම නිසා අපි එතන ස්ථිරයක් තියෙනවා. ස්ථිර අනාගතයක් තිබෙනවා. ස්වාමින් වහන්සේ තුල නිතරම ප්‍රීති වේල්ලා නැවතත් කියමි. ප්‍රීතිය තිබෙනවා. මේ ලෝකේ ප්‍රීතිය තිබෙනවා. මේ ලෝකේ ජීවිතේ අර්ථයක් තිබෙනවා. ඒ ආවරණය යටතේ ඉන්නකොට අපිට ගැපේ ජීවිතයට ගැලවීම නැති වෙන්න බෑ. ඒ අලුත් ධර්මිෂ්ඨ ලැබූ කෙනා කවදාත් ඒ ගැලවීම වැටෙන්නේ නැහැ. මක්නිසාද ශුද්ධාත්මයන් වහන්සේ කතා කළා. එයා වැරදි කළා. අපිට සමාව දෙවියන් වහන්සේ දෙන්න ලැහැස්තිව සිටිනවා. අප කියමුකෝ කවුරු හරි උන්වහන්සේට ප්‍රතික්ෂේප කරලා මාර්ගයක ගියත් ශුද්ධාත්මයන් වහන්සේ ඇතුලේ බයිබල් පදයක් හරි යම් කෙනෙක්ගේ කතාවක් හරියට අනුසාරයෙන් නැවත යාව ඒ මාර්ගයට ගෙනෙනවා. එතකොට සමහරක් අය අහන්න පුළුවන් පිලිපි 2:12 සඳහන් තේරුම මොකද්ද? එතනින් කියනෝනේ බයනුත් වෙවුලමනුත් නුඹලාගේ ගැලවීම ඉෂ්ට කරගනින්නයි කියලා. එතකොට මට වැඩක් කරන්න ඕනේ නැද්ද අපේ ගැලවීම තබා ගන්න කියන එක සමහරක් අය අහන්න පුළුවන්. ඒ වචනේම අපි බලමු. එතන තියෙනවා බයනුත් වෙවුලමනුත් නුඹලාගේම ගැලවීම ඉෂ්ට කරගනින්න. මක් නිසාද? තමන් වහන්සේගේ යහපත් කැමැත්ත නිසා
කැමති වෙන්නත් වැඩ කරන්නත් නුඹලා තුල ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේ මේ. එතනින් මොකක්ද දන්නව අදහස? බයෙන් වෙවුලමින් නුඹලාගේ ගැලවීම තබා ගන්නට ඒ ක්‍රියා කරන්නේ අපේ ඇතුලේ ඉන්න දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ තමයි ඒක කරන්නේ. අපිට පාරාට්ටුවක් කරන්න බෑ. මම මගේ විහිම්ම ධර්මිෂ්ඨ මාර්ගය යනවා නම් මට පාරාට්ටුවක් තියෙනවා. මම ධර්මිෂ්ඨයි කියලා. මට පාරාට්ටුවක් නැහැ. මගේ අර ධර්මිෂ්ඨ මාර්ගය බයෙන් වෙවුලමින් ගෙවන්නේ මාර්ගයත් ඒ අසුරන්නේ මා ඇතුලේ ඉන්නා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ කැමැත්ත කියලා අපේ ජීවිතයට එන. ඒ නිසා පාරාට්ටුවක් අවශ්‍ය නැහැ. එතකොට පස්වෙනි පරිච්ඡේදයේ තවත් එකක් තියෙනවා 5:3දී. ඒක ටිකක් පුදුම සහගත දෙයක්. එතන මෙහෙම කියනවා. එපමණක් නොව පීඩා විඳීමෙන් ඉවසිල්ලද ඉවසිල්ල සහතිකකමද සහතිකකමෙන් බලාපොරොත්තු වීමද උපදින බව දැන අප විඳින පීඩාවල් වලදී ප්‍රීතිමත් වෙමු. බලාපොරොත්තු අපට ලැජ්ජාවට නොපමුණුවන්නේ. මේ ස්ථීර මෙතන පවුල් තුමා කතා කරන්නේ මේ අපේ අනාගත ස්ථිරත්වය ගැන. ස්වර්ගයට යන එක ස්ථිරයි කියන එක. ඒක ස්ථිර කරන්න කියන එකට මෙතන පීඩාව ලබා තිබෙනවා. පීඩාව ලබා තිබෙනවා. පීඩාවත් එවන්නේ දෙවියන් වහන්සේ ඒක එවන්නේ යම් හේතුවකට කියලා කියනවා. මේ පීඩාවත් අපි ස්වර්ගයට යන එකට ඒකේ හේතුවක් කියලා කියනවා. ඒක ස්ථිරකමක්. මේ පීඩාව අපිට ලැබෙන්නේ යම් හේතුවක් නිසා. ඒක කොහොමද වෙන්නේ? පීඩාව විඳිනකොට ස්ථිරත්වයක් තියෙනවා කියලා තියෙනවා. පීඩා විඳිනකොට ප්‍රීති වෙන්න කියලා තියෙනවා. ඒක පුළුවන් දෙයක්ද? මෙතන කියනවා පීඩා විඳීමෙන් ඉවසිල්ල එනවා කියනවා. ඉවසිල්ලෙන් සහතිකකම. මොකක්ද ඒ සහතිකකම කියන්නේ? එක්ස්පීරියන්ස් එක. ශක්තිමත්කම. ඒ පීඩා විඳින්නේ ඉවසිල්ලෙන් අපි ඉඳිද්දී අපේ චරිතය ගොඩනගනවා. ඒ චරිතය ගොඩනගීමෙන් අපි ශක්තිමත් වෙනවා. ඕන එකකට ලැහැස්ති. එතනින් තියෙන බලාපොරොත්තුවක්. හරි බලාපොරොත්තුවක්. අනාගතයේ අපට ලැබෙන්නේ ලැබෙන දේ ස්ථිර වෙන්නේ මේ නිසායි. ඒ කියන්නේ මෙතන මොකක්ද කියන්නේ? ඔබ දකින්නවද මේ බොඩි බිල්ඩර්ස්ලා මාර ඇඟවල් තියෙනවා. මාර ඇඟවල් ශක්තිමත් කියලා හිතෙන්නේ. අපේ තෝෂේ මේක පුම්බු ඇඟවල්. හැබැයි පිටකොටුවක් ගිහිල්ලා බලන්න නාටාමිලා කරපට් වෙච්ච ඇඟ තියෙන්නේ. හැබැයි හරිම ශක්තිමත්. කරපට් වෙච්ච ඇඟ. හැබැයි ලස්සන ඇඟ. හැබැයි කරපට් වෙලා. ඒ කියන්නේ ඒගොල්ලන් ශක්තිමත්. ඕන එකකට ලෑස්ති. බලවත්. පෙනුම විතරක් නෙමෙයි බලවත්. ඒක තමයි දෙවියන් වහන්සේ කරන්නේ. ඒක ට්‍රේනින් එකක්. අපේ ජීවිතේ ට්‍රේනින් එකක් පීඩාවල් කියලා කියන්නේ. ඒ සහතිකකමක්. ඒ බලාපොරොත්තුවේ සහතිකකම එන්නේ මේකෙන්. ඉවසිල්ලෙන්නේ එක්ස්පීරියන්ස් එක එන්නේ. රත්තරන් විසුද්ධි කරන්න, අලංකාර කරන්න. ගින්නෙන් අලංකාර කරනවා. ඒක ආත්මික අලංකරණයක් මේක. පීඩාව කියන එක ක්‍රිස්තියානි කෙනෙකුට ආත්මික අලංකාරය කරන එක. හරියට වඩමාරච්චි මෙහෙයුම වගේ ආත්මික අලංකාර ක්‍රියාන්විතිය. ආත්මික අලංකාරණ ක්‍රියාවලියයි ක්‍රියාන්විතයයි මේක. අප පීඩා එනකොට අප සහතිකකමක් එනවා, ඉවසිල්ල එනවා, බලාපොරොත්තු උපදිනවා අපේ ජීවිතේ. මට ඕන එකකට මුහුණ දෙන්න පුළුවන් මක් නිසාද? ඉදිරියේ අනාගතයේ මට ස්වර්ගය තිබෙනවා. ඒ ගැලවීමේ ස්ථිරත්වය තවත් ඔප්පුවීමක් ඒක පේත්‍රස්තුමා සඳහන් කරනවා. එතකොට හතරවෙනි දේ උන්වහන්සේ මෙතනදී සඳහන් කරනවා පස්වෙනි වගන්තිය. මක් නිසාද අපට දෙන ලද ශුද්ධාත්මයන් වහන්සේ කර්ණ කොටගෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපගේ හදවත් වලට වකුරුන ලද්දේ. තවත්යක් ලැබෙනවා මේ ධර්මිෂ්ඨත්වයේ. මක් නිසාද අපට දෙන ලද ශුද්ධාත්මයන් වහන්සේ කර්ණ කොටගෙන. ඒක අප පස්සේ බලමු. මොකක්ද ලැබෙන්නේ?
දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපගේ හදවත්වල වගුරුවනු ලබනවා කියලා. අපේ බලාපොරොත්තුව පුහු බලාපොරොත්තුවක් නෙවෙයි. මෙතන කියනවා බලාපොරොත්තුව අපව ලැජ්ජාවට නොපමුණුවන වන්නේ කියලා. විශේෂ දෙයක් සිදු වෙනවා. ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරන ලැබූ අවස්ථාවේදීම එක ෂණිකයෙන්ම වන සිද්ධියක් තිබෙනවා. ඒක මේ කතා කරන දේශකයා නෙමෙයි දෙන්නේ. බයිබලෙන් ලැබෙන දෙයක් නෙමෙයි. කෙලින්ම ස්වර්ගයේ ඉඳන් ඔබේ හදවතට ලැබෙන දෙයක්. දෙවියන් වහන්සේගේ ප්‍රේමය වගුරුවනු ලබනවා. ඒ සිද්ධිය තියෙන්නේ දෙවියන් වහන්සේ ඔබගේ හදවට එන විදිය ශුද්ධාත්මයන් වහන්සේ එනකොට උන්වහන්සේගේ ප්‍රේමයත් එක්කයි එන්නේ. ඔබගේ හදවත තුලට එනවා. ඒ උන්වහන්සේගේ ප්‍රේමයෙන් ඔබගේ හදවත පුරවනවා. මේක දැන ගැනීමක් නෙමෙයි. අපි දන්නවා දෙවියන් වහන්සේ අපව ප්‍රේම කරා. ඒ නිසා ස්වර්ගයේ ඒක ඉතිහාසගත කරුණක්. කුරුසියේ උන්වහන්සේ අනගැසුවා. යේසුස් වහන්සේ නැවත නැගිට්ට මේක ඓතිහාසික දෙයක්. ඒ ප්‍රේමය අපි ඓතිහාසිකව දැකලා තියෙනවා. අපි කියවලා තියෙනවා බයිබලේ. මෙතන ඓතිහාසික දෙයක් නෙවෙයි එන්නේ. මේක අත්දැකීමක්. විශේෂ අත්දැකීමක්. ඒක පුවතික අත්දැකීමක් නෙමෙයි විශේෂ අත්දැකීමක්. දෙවියන් වහන්සේ මට ප්‍රේමයි කරනවා කියන එක අපිට එනකොට දෙවියන් වහන්සේගේ මගේ ජීවිතේ වගුරුවනවා. ඒ කියන්නේ නිකන් හුඟක් දෙනවා වගේ. දේව ප්‍රේමය වගුරුවනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීමත් සමග මොකක්ද මේ අත්දැකීම කියලා කියන්නේ? මොකක්ද මේ හදවතේ වගුරුවන මේ අත්දැකීම? මේක හොඳට උදාහරණයක් කොට මම කැමති ඔබට ඉදිරිපත් කරන්න. මේ ඔබ දැකලා තියෙන ඔය Facebook වල එක තැන්වල මේ බල්ලන්ව හරියටම මම බල්ලන් උදාහරණයක් ගන්නෙ. ඒකේ ඌගේ ඉරියව් වගේම තමයි මනුෂ්‍යයටත් වෙන්නේ. හැබැයි ඒ ඉරියව් අපිට පේන නිසා තමයි මේ සතාව ගන්න, වෙන හේතුවක් නිසා නෙමෙයි. මේ සතෙක් හරියට බලාගත්තේ නැත්කොට, ආදරයක් උට ලැබුණ නැත්කොට, ඔහුව තලා පෙලා තියෙනකොට අපි දකිනවා ඔහුගේ ඉරියව් මොන වගේ ඉරියව්ද? ඔහුගේ නකුට කකුල් දෙකම මැද්දේ බියෙන් වැවුලමින් නේද? තමා ගැන කලකිරෙනපත් වෙලා ඒ බල්ලා. ආදරයක් හම් වෙලා නැහැ ඒ බල්ලට. දුක්බර. ඔහුගේ ජීවිතය අසතුටු. කවුරුත් ළඟට ගියත් ඔහු බයයි. සමාජය ගැන වැරදි ආකල්පයක් උට තියෙන්නේ. ප්‍රේමයක් අත්දකලා නැහැ. මුළු ජීවිතේම ඔහුව ගට ගහලා මඩේ තිබිලා තියෙන්නේ. කිලුටු සමාජයෙන් හැංගුණ චරිතයක් වූ. තව කෙනෙකුට ප්‍රේම කරන්න බෑ උට. කලකිරුණු චරිතයක්. තමා ගැන විශ්වාසයක් නැහැ, ආත්ම ශක්තියක් නැහැ ඒ සතාට. හැබැයි ඒ සතාව අරන් ගිහිල්ලා උට ප්‍රේමය දෙන්න බලන්න. මාස කීපයකින් ඔහුගේ ජීවිතය ඇති වෙනස. ඔහුට ප්‍රේමය ලැබුණ වෙනකොට මොකද්ද වෙන්නේ? සම්පූර්ණ ඉරියව්වල වෙනසක්. ඔහුගේ නකුට වයින්නවා. ප්‍රීතිමත් ප්‍රේමය අත්දැකීම නිසා ඔහු ශක්තිමත්, තමාට ආත්ම ගරුත්වයක් තිබෙනවා. තමා ගැන අලුත් විශ්වාසයක් ලැබෙනවා. බලාපොරොත්තුවක් ලැබෙනවා. තව අයට ප්‍රේම කරන්න හැකියාව තිබෙනවා. අනිත් මිනිස්යන් ගාවට දැන් යනවා. සිනිදු හදවක්. තමා ගැන ආත්ම විශ්වාසයක් තියෙන නිදහස් නිවහල් කෙනෙක් බවට පරිවර්තනය කරනවා. එහෙම නේද? අපි බොහෝ මිනිස්සු ආදරයක් ඔවුන්ගේ ජීවිතේ නැහැ. මේ දේව ප්‍රේමය ඔවුන්ගේ ජීවිතේට යනකොට අපේ ජීවිතේ වෙනස් වෙනවා හැම අංගයක්ම. මම මතකයි මම ඊජිප්තුවට ගිහිල්ලා කුඩා කුප්පියකින් මේ සුවඳ විලවුන් ටිකක් ගෙන පොඩි කුප්පියක්.
ඒ සුවඳ විලවුන් පොඩ්ඩක් ගෑවනම් දවස් ගානක් තියෙනවා. මේ ස්පර්ජන් කියන කෙනා කියනවා මේ දේව ප්‍රේමය කියන එක ඇලබැස්ටර් බොක්ස් එකක් කියලා නේ අර සුවඳ විලවුන් පෙට්ටියක් අපේ හදවතේ කැඩුනහම ඒ සුවඳ විලවුන් එච්චර වැඩි. මොකද ඒ ජීවිතේ හැම තැනටම යනවා. එයාගේ පෞල් ජීවිතේ එයා වැඩ කරන විලද එයාගේ මූණ එයා ක්‍රියා කරන කලාපය එයා කතාව එයා ගැන ආත්ම විශ්වාසය මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. හැම පැත්තම ප්‍රබෝධමත් වෙනවා. දෙවියන් වහන්සේගේ ප්‍රේමය අත්දකපු මනුෂ්‍යයන්ීමයි. ඔහුගේ ජීවිත වෙනස් හැම අංගයක්ම. එක අංගයක් කියලා නැහැ. ආත්මික විතරක් නෙමෙයි ශාරීරික, සමාජීය, මානසික හැම පැත්තටම මම තනි නෑද. මහත්ම දෙවියන් වහන්සේ මා ගැන පිළිකුලක් නෑද. මා ගැන සතුටුයි. ඒ ප්‍රේමය මා හදට එනකොට ඒකයි වෙන්නේ. එපිසොඩ් 3:16 සිට 19 මෙහෙම කියනවා. ඇදහිල්ල කරන කොටගෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසය කරන පිණිසත් නුඹලා ප්‍රේමයේ මුල් ඇද පිහිටා සිට දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණ වන පිණිස සියලු ශුද්ධවන්තයන් සමග ක්‍රිස්තුස් වහන්සේගෙන් දැනගත නොහැකි ප්‍රේමය දැනගෙන එහි පළල දිග උස ගැඹුර කිමෙක්ද කියා තේරුම් ගන්නට නුඹලාට පුළුවන් වන පිණිසත් උන්වහන්සේගේ මහිමේ සම්පතේ හැටියට නුඹලාට දෙනමෙන් යාඥා කරමි. උන්වහන්සේගේ ප්‍රේමයේ පළල දිග උස ගැඹුර තේරුම් ගන්න කියලා කියනවා. වා තේරුම් ගන්න කියලා පවුල්තුමා කියන එපිසෝඩ් උන්වහන්සේගේ ප්‍රේමයේ තේරුම් ගන්න. වගුරුවනවා. ටිකක් නෙවෙයි දෙන්නේ. ජීවිතේ සෑම අංගයකට උන්වහන්සේ දෙනවා මේ ප්‍රේමයේ ප්‍රබෝධය ප්‍රීතිය දෙනවා. අනිත් එක තමයි ඉස්සෙල්ලා මම කිව්වා ශුද්ධාත්මයන් වැඩම කර සිටිනවා. ශුද්ධාත්මයන් වහන්සේව අපට දෙනවා. අපිට කියන්නේ මොකද්ද? මක්නිසාද අපට දෙන ලද ශුද්ධාත්මයන් වහන්සේ. ශුද්ධාත්මයන් වහන්සේ කෙලින්ම අපේ හදවතට එනවා. මොකක්ද මේ ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ? දෙවියන් වහන්සේ. හරි පුදුමයි. විශ්වයේ මහා පුදවයන් වහන්සේ ඔබගේ ශරීරය ඇතුළට එනවා. මේ අලුත් ධර්මිෂ්ඨකම එනකොට ඔබගේ ශරීරය ඇතුළට එනවා. ඒ විතර නෙමෙයි. බලන්න යෝහන් තුමාගේ සුවිශේෂයේ 14:23 මෙහෙම කියනවා. ජූද් කියන කෙනා ගෝලයාට යේසුස් වහන්සේ පිළිතුරු දෙමින් කියනවා. යමෙක් මට ප්‍රේම කරන්නේ නම් මේ යේසුස් වහන්සේ කියන දේ. ඔහු මාගේ වචන ආරක්ෂා කරන්නේ. මාගේ පියාණන් වහන්සේද ඔහුට ප්‍රේම කරනසේක. අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමග වාසය කරමුව. කවුද කියන්නේ? යේසුස් වහන්සේ කියනවා කවුරු හරි මට ප්‍රේම කරනවා නම් අපට ප්‍රේම කරනවා නම් අපි ඔහු ළඟට ඇවිල්ලා වාසය කරනවා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම සුද්ධ වූ ත්‍රිත්වය දෙවියන් වහන්සේ, පියාණන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ, ශුද්ධාත්මයන් වහන්සේ තුන්දෙනාම මේ පාපිෂ්ඨ සෞර ශරීරය තුලට එනවා. සුද්ධ වූ ත්‍රිත්වය මේ ජරාවට පත්වන මේ ශරීරය තුල දෙවියන් වහන්සේගේ ගෘහය හැටියට පත් කරගන්නවා. කොතර ලොකු භාග්‍යයක් අපිට ලැබෙන්නේ මේ ඇදහිල්ල නිසා ලැබෙනා වූ ධර්මිෂ්ඨත්වයෙන් ලැබෙන දේ මේ. 1 කොරින්ති 6:19 කියන නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේ ගෙන් ලැබූ නුඹලා තුල ඇත්තා වූ ශුද්ධාත්මයන් වහන්සේගේ මාලිගව බව නොදනීද? ඔබේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගය. මේවස් නිසකයි. මේවා ඇත්ත වශයෙන්ම ස්වර්ගයට අනේක නිසකයි. මෙච්චර මෙහෙම කරලා දෙවියන් වහන්සේ අපව අත්පසු කරයිද? අපව නිරයට හෙලයිද? මෙච්චර කරලා. ඒකයි ශුද්ධ පවුල්තුමා කියන්නේ මේ ඔක්කොම කළා ඉවරලා දෙවියන් වහන්සේ ස්වර්ගයටත් අරන් යනවා අපිව. ඊට වඩා 6 වෙනි එක. වචන කිහිපයක් තියෙන මේ ඊටත් වඩා කියන වචනේ.
ඒක තියෙනවා 9 වෙනි වගන්තියේ 10 15 මේ 5 වෙනි පරිච්ඡේදය රෝම 5 9 10 15 සහ 17 ඊටත් වඩා කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කියන මේ පෞල්තුමා කියනවා දෙවියන් වහන්සේ අපව ධර්මිෂ්ඨ කරා නම් එච්චර ලොකු දෙයක් කරා නම් අනිත් දේ කරන්න දෙවියන් වහන්සේට ලොකු කජ්ජක්ද කියන එක තමයි ඊට වඩා කියන වචනේ. දෙවියන් වහන්සේට ධර්මිෂ්ඨ කරන්න පුළුවන් නම් අපි සතුරුකමේ ඉඳලා දෙවියන් වහන්සේ මෙතන කියන 9 වෙනි වගන්තියේ ඊට වඩා උන්වහන්සේගේ උදාහසෙන් උන්වහන්සේ ගලවන්නේ නැද්ද? පෞල්තුමා කියන. ඒතර 10 වෙනි වගන්තියේ කියන අපි සතුරන්ව ඉන්නද්දී උන්වහන්සේ සමගි කළා නම් ඊට වඩා පහසු දෙයක් වන අප ගැලවීමට ලබා දෙන්නේ නැද්ද? කියලා දෙන්නේ නැද්ද? ලොකු දේ කරපු එක්කෙනා දෙවියන් වහන්සේ මේ පොඩි දේ අපෝ දැන් ඉදිරියේදී අප මරුණට පස්සේ ස්වර්ගයට අරන් යන්නේ නැද්ද? ලොකුම දේ කරපු දෙවියන් වහන්සේ ඒකයි කියන්නේ. අපි ගැලවීම ලබා දුන්න දෙවියන් වහන්සේ එහෙම දෙයක් කරන්නේ නැද්ද කියන. අවසාන වශයෙන් මම කැමති ගැලවීම කියන්නේ මොකක්ද කියන එක. කිතුණු අපටත් දන්නේ නැහැ. සමහරක් වෙලාවට ගැලවීම කියන්නේ මොකක්ද කියලා. ගැලවීම තුන් ආකාරයකට තිබෙනවා. මම මෙතන ලියා තිබෙනවා ඔබට දකින්නවද දන්නේ නැහැ. ගැලවීම කියන්නේ ප්‍රථමයෙන් අලුත් ධර්මිෂ්ඨත්වය නැත්තම් සමගි කිරීම. අපි කතා කරපු දේ. මේ ගැන අපි මේ බයිබල් වගන්ති අපි බලන්න යන්නේ නැහැ. හැබැයි මේක තමයි justification සහ reconciliation කිය. සමගි කිරීම සහ අලුත් ධර්මිෂ්ඨත්වය අපට ලැබුණ අවස්ථාව. ඒක ෂණිකයෙන්ම ලැබෙන දෙයක්. අපේ ඇදහිල්ල අපේ ළඟ තිබුණා නම් ෂණිකයෙන්ම දෙවියන් වහන්සේ මේකෙන් අපේ පාපේ කටුව ඔබ දන්නවද ආදම් තුලින් පාපේ කටුවක් ආවා. පව කියන එක තුන් ආකාරයකට බෙදන්න පුළුවන්. ආදම්ගෙන් එන මුල් පාපය සහ පාප ස්වභාවය අපේ ජීවිතය තුළ සහ අපි කරන්නා වූ පාප. හැබැයි මේ මරණය කියන එක ආත්මික මරණය සහ ශාරීරික මරණය ආවේ ආදම්ගෙන්. මේක තියෙන 5 වෙනි පරිච්ඡේදය අපිට වෙලාවක් නැහැ ඒක කරන්න. ආදම්ගේ පාපය අපටත් ඒක බලපානවා. මොකද උදාහරණයක් මෝසෙස්යි ආදම් සහ මෝසෙස් අතර මිනිස්සු මැරුණානේ. ඒගොල්ලන්ගේ පව් නිසා නෙමෙයි මැරුණේ. ආදම්ගේ පාපය නිසා. ආදම්ගේ පාපය නිසා ලෝකයට මරණය ආවා. ඒ කටුව ආත්මික මරණය සහ ශාරීරික මරණය සම්පූර්ණ නිදහස් වුණා මේ ඇදහිල්ලෙන්. මේක ආවේ ඇදහිල්ලෙන්. අපිට මේ අලුත් ධර්මිෂ්ඨත්වය සනිට්කෙන්ම ආවේ. ඒ පාපේ විපාකයෙන් ගැලවීම අපට ආවා. මෙතනින් පාපේ විපාකයෙන් ගැලවීම ආවා. අලුත් ධර්මිෂ්ඨත්වය ආවා. ආත්මික මරණයෙන් නිදහස් වුණා. මෙතනදි තමයි අපට අනන්ත ජීවිතය ගැන සහතිකකමක් තියෙන්නේ. ගැලවීමේ ප්‍රථම අධියරයෙන්ම අපට ගැලවීම ගැන සහතිකයි. අනන්තය ගැන සහතිකයි. ස්වර්ගය ගැන සහතිකයි. මේ අවස්ථාවේ ශනිකයෙන්ම ලැබෙන දෙයක්. මෙතන තමයි උන්වහන්සේගේ ප්‍රේමය එන්නේ. ශුද්ධාත්මයන් වහන්සේ එන්නේ මෙතන. හැබැයි මේ ගමන ආරම්භය විතරයි. එතකොට තියෙන sanctification විශුද්ධිකරණයක්. මේක මුළු ජීවිතය පුරාම සිදු වෙන දෙයක්. මේකෙන් වෙන්නේ පාපේ බලය සහ පාපේ අපවිත්‍රකමෙන් අපව බේර ගන්නවා. ඒ කියන්නේ අපි දකිනවා රෝමවරුන්ගේ ලිපියේ 7 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියේ පවුලතුමා කියනවා මම යහපත් දේ කරන්න හදනවා හැබැයි කෙරෙන්නේ අය කරන්නේම අයහපත් දේ. එතන සටනක් තිබෙනවා. ආත්මික සටනක් අපේ ජීවිත තුළ තියෙනවා. මේක ශුද්ධ කරනවා අපෝ දෙවියන් වහන්සේ මුළු ජීවිතේ පුරාම. පාපේ බලය සහ පාපේ අපවිත්‍රත්වයේ බේරෙන්න ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රමයක් ඇති කරලා තිනවා අපේ සිතේ. ඒක නිසා තමයි අපි දිනෙන් දින ශුද්ධවත් වෙන්නේ. අපි සම්පූර්ණ ශුද්ධවත් වෙන්නේ නැහැ.
මෙතන කොහොමදත් මෙහෙම කොච්චර තිබුණත් අපිට ස්වර්ගය ස්ථිරයි. මේක ගැලවීමේ දෙවෙනි අධ්‍යයනය. අවසානයේදී glorification. මෙතන තමයි මහිමාන්විත ජයග්‍රහණය. මහිමාන්විත ජයග්‍රහණය කියන්නේ අවසාන දවසේදී අපිට දෙවියන් වහන්සේ හමුවන දවසේදී පාප ස්වභාවය, පාපේ කටුව, පාප ස්වභාවය, මරණය, ශරීරයට අමරණීයත්වයක් ලැබෙනවා. ශරීරය උන්වහන්සේ ගලවා ගන්නවා. මෙතන බයිබලයේ කියන මෙහෙම දෙයක් රෝම 8:23 ඉඳලා 25ට එපමණක් නොව ආත්මයන් වහන්සේ නැමැති ප්‍රථම ඵල ලැබූ අපිද අපේ ශරීරයේ මිදීම එනම් පුත්‍රකමට පිළිගනු ලැබීම බලා සිටිමින් අප තුලෙහිම කෙඳිරිගාම අපි කෙඳිරි ගන්නවා මේක බලන් ඉන්නේ අපේ ශරීරයෙන් මේ තියෙන අර ඇදීම් වලින් බේරන්න සම්පූර්ණයෙන්ම එයින් දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට පමණක් තාම තියෙනවා ආදම්ගේ තුලින් එන බලය තියෙනවා අදිනවා අප පව්වලට. හැබැයි යේසුස් වහන්සේ දැන් ඉන්නවා අපේ ජීවිතේ අනිත් පැත්තට අදිනවා. හැබැයි මේ ආදම්ගේ බලය සහ පාප ස්වභාවය සම්පූර්ණයෙන්ම කැඩලා යන අවස්ථාවක් තියෙනවා අන්තිම දවසේදී. එම නිසා අපේ අවසානයේ මං කියන්න ඕන මේක අහගෙන ඉන්න ඔබ මේ දේ අතපසු කරන්න එපා. මේක උතුම් දායාදයක් දෙවියන් යේසුස් වහන්සේ අපට මේ ලෝකෙට දීලා තියෙනවා. උන්වහන්සේ හැම මිනිස්යාගේම පව් උන්වහන්සේ කර දැම්මා. ඔබ දෙවියන් වහන්සේව දන්නේ නැත්නම් එක දෙයක් කරන්න තියෙන්නේ. යේසුස් වහන්සේට ඔබේ ජීවිතය දෙන්න. යේසුස් වහන්සේව අදහන්න. උන්වහන්සේට කියන්න ස්වාමිනී මගේ ජීවිතය අර්ථ රහිතයි. කිසිම තේරුමක් නැහැ. මම හොයන අර්ථයක් ප්‍රීතියක් නැහැ. අර නකුට ඇතුළට දාපු ඒ බල්ලා වගේ ප්‍රේමයක් නැහැ. බයෙන් මිනිසුන්ට ඇයි ජීවත් වෙන්නේ එහෙම? මෙහෙම මාර්ගයක් නිකන් තියෙනවා. ස්වාමීන් වහන්සේ එක දෙනවා ඔබට. ඇදහිල්ලෙන් බාර ගන්න විශේෂ දෙයක් වෙනවා වගේ සිත හදවත තුල අවංකව ඔබ එහෙම කරා නම් ඔබ ගැලවීම නිසකයි. ඔබ ස්වර්ගයට යනවා. ඔබ දුෂ්ට මිනිසෙක් සිටියත් වෙන්න පුළුවන්. ඔබ කුඩුකාරයෙක් වෙන්න පුළුවන්. ඔබ අරක්කු වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. මොන දෙයක් තුල හිටියත් ඔබට ඉන්න අවස්ථාවේදී මෙන්න පුළුවන්. අන්න එතනයි වෙනස. අර මම බෝඩ් ගේම් එක ගැන කතා කරා හරි ඉනිමන් සහ නයි කෙලින්ම උඩ ධර්මිෂ්ඨ මිනිස්සුયો හැටියට මේ ලෝකේ ධර්මිෂ්ඨ මඟ හොයන අය වගේ නෙමෙයි. මේ ධර්මිෂ්ඨකව කෙලින්ම දෙවියන් වහන්සේ අපට දෙනවා. උඩින්ම දෙවියන් වහන්සේ අපව පවත්වනවා. අපි පාරට්ටු කරගන්නේ නැහැ අපේ ධර්මිෂ්ඨකම. ඔව් අපි ධර්මිෂ්ඨ මාර්ගයේ යනවා. ඒ මාර්ගයේ යන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන නිසා. වෙන දෙයක් නිසා නෙමෙයි. ඔබ දෙවියන් වහන්සේට ඔබේ ජීවිතය දෙන්න. අපි යාඥා කරමු මෙහෙම කෙනෙක් ඉන්නවා නම් මම යාඥා කරන්න මේ අවස්ථාවේදී ඔබත් යාඥා කරන්න මේ යාඥාව දෙවියන් වහන්සේට ඔබේ ජීවිතය දෙන්න. මේ අලුත් ධර්මිෂ්ඨත්වය ගන්න. ඔබේ ජීවිතේට ඒ තරම් හොඳ දෙයක් මේ ලෝකේ නැහැ. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරා. අපි යාඥා දෙවි ස්වාමීන් වහන්සේට ස්තුතියි මේ වචනයට. ඔබ වහන්සේගේ වචනය කොතරම් මහඟු දෙයක්ද? අපි යාඥා කරන සෞනී මේක අසා සිටින කවුරු හරි ඉන්නවා නම් ඔබ වහන්සේ ගැලවීම ගැන නොදැන අර බයෙන් වෙවුලමින් ප්‍රේමයක් අත්දකපු නැති කෙනෙක් ඉන්නවා. අබ්බැහිවීම් වලට නතු වෙච්ච අය ඉන්නවා නම් කිසිම අර්ථයක් රහිත ජීවිතයක් ගෙවන කෙනෙක් ඉන්නවා නම් ස්වාමිනී එයාට ඔබ වහන්සේ සමාදානය දෙන්න. වහන්සේ උතුම් දෙයක් කරා කුරුසගහේදී. එයාට ස්ථිරකම දෙන්න. ඇදහිල්ලෙන් ඔවුන් දෙවියන් වහන්සේට යාඥා කළේ ස්වාමිනී මම ඔබ වහන්සේ කරපු දේ කුරුසගහේ මම පිළිගන්නවා මගේ ජීවිතේට කරපු දෙයක් ඉන්න. ඔබ වහන්සේ ඇවිල්ලා මට අලුත් ජීවිතයක් දෙන්න. මම වෙනස් කරන්න.
උන්වහන්සේ පුදුම දේ දන්නවා. උන්වහන්සේට දන්නවා. උන්වහන්සේට ඇහෙනවා ඔබ කරන යාඥාව. ඔබ කතා කරේ නැති වුණත් ඔබ හිතෙන් කියන යාඥාව උන්වහන්සේ අහනවා. ඔබට අලුත් ජීවිතයක් දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේගේ පිහිටයි. ආමෙන්. අපිට ආදරය කරන ශුද්ධ දෙවි පියාණනි, අපි ඔබ වහන්සේගේ පාමුලට යනවා ස්වාමිනී. අපිට වඩා හොඳින් අපි වහඳුනන්නේ, අපේ හදවත දකින්නේ ඔබ වහන්සේ. අපිට දන්නේ නැති අපේ හදවතේ ඇතුළාන්තයේ තියෙන දේ ඔබ වහන්සේ දකිනවා ස්වාමිනී. වහන්සේගේ වචනය කියනවා උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹේ හැම බර උන්වහන්සේ පිට තබන්න උන්වහන්සේ නුඹ හුසලනසේක. ස්වාමිනී, අපේ හුස්මටත් වඩා ළඟින් ඔබ වහන්සේ අපි සමග සිටින නිසා ස්තුති වේවා. ස්වාමිනී, අපේ හැම කනලාවක්ම, හැම වේදනාවක්ම, හැම ප්‍රශ්නයක්ම අපේ ඔබ වහන්සේගේ කුරුසේ පාමුල තිබෙනවා. ස්වාමිනී, ඔබ වහන්සේගේ සමාදානය අපේ හදවත්වල පුරවන්න, ඔබ වහන්සේගේ ආදරය අපිට දැනෙන්නට සලස්වන්න අපි යටත් වෙනවා. ඔබ වහන්සේගේ කැමැත්ත අප තුළ කරන්න. ආමෙන්. මගේ හදවතේ තිබෙන හැඟුමන් දුටුවේ ඔබයි. මගේ හදවතේ තිබෙන සුසුමන් දුටුවේ ඔබයි. වේදනාතුරින් යන විට මාත හැරියේ නැහැ කිසිදා. මා ජීවිතේ දිවිය පුරා ඔබ මා ළඟයි. සමිඳුනි ආදරේ ඔබ හට මාදරේ. ඔබගේ දැතේ මාවලි සිටිනෙමි මා දිවිය පුරාම. සමිඳේ ස්වාමිනී, මගේ හදවතේ හැම කන්නලාවක්ම දකින්නේ, ඇසෙන්නේ ඔබ වහන්සේටයි. හලෙලුයා. මගේ හදවතින් නැගෙනා කන්නලෝ ඇසුවේ ඔබයි. මගේ හදවතින් යදිනා යදුම් ඇසුවේ ඔබයි. පිළිතුරු දී මාද සනසාලු දෙවිනුන් ඔබයි. මා ජීවිතේ දෙවිය පුරා මාදරේ. සමිඳුනි ආදරේ ඔබ හට මාදරේ. ඔබගේ දැතේ මාවලි සිටිනෙමි මා දිවිය පුරාම. සමිඳුනි ආදරේ ඔබ හට මාදරේ. ඔබගේ දැතේ මාවලි සිටිනෙමි මා දිවිය පුරාම. සමිඳේ හලෙලුයා. සමිඳේ ස්තුති වේවා. මගේ සමිඳේ ඔබ මා ළඟයි, ඔබ මා ළඟයි. සමිඳේ අප සමග සහභාගී ඔබ සැමට ස්තුතියි. ඔබ සැමට ආශිර්වාදමත් සතියක්.
Hallelujah. ස්තුති වේවා ප්‍රශංසා වේවා. අපි විශ්වාස කරන ජීවමාන ස්වාමීන් වහන්සේව නමස්කාර කරමු. උන්වහන්සේ අප සමගයි. උන්වහන්සේ අප තුලයි. උන්වහන්සේ අපිව ගලවාගෙන අපිට අලුත් ජීවිතයක් දුන්න ස්වාමීන් වහන්සේ. අපි උන්වහන්සේ ගැන විශ්වාස කරනවා නම් කිසිම වසංගතයකට ඔබේ නිවසට, ඔබේ ජීවිතයට, ඔබේ පවුලට අත ගසන්න බෑ. Hallelujah. අපි අද හිලෙන් උන්වහන්සේට ගායනා කරමු. උන්වහන්සේගේ නාමය ඔසවමු.